හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් අද අප ඔබ වෙත ගෙන ඉන්නේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ මැදින් ගලාගෙන යන ලෝකේ ඊටාම චිරප්‍රසිද්ධ ගංගාවක් වන තෙම්ස් නදියේ මැද ඒ තෙම්ස් ගංගාවේ මැද බෝට්ටුවක ඉඳගෙනයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේ තෙම්ස් ගඟ ගැන ලෝකෙ විවිධ කතාවන් තිබෙනවා. ඒ අතර අපේ බෞද්ධ ලෝකයේ විශේෂයෙන් බටහිර ලෝකයට බුදුදහම හඳුන්වා දුන් මහා පඬිවරයෙක් ලෙස සැලකෙන රීස් ඩේවිඩ් මැතිතුමන් සහ කරොලයින් රීස් ඩේවිඩ් මැතිණිය හා සම්බන්ධ ඉතා වටිනා ප්‍රවෘත්තියක් තිබෙනවා. රීස් ඩේවිඩ් මැතිතුමන් තමයි මේ බටහිර ලෝකයට බුදුදහම ගෙනෙන්නට පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්. එතුමා කලක් ලංකාවේ යටත් විජිත සමයෙහි ලංකාවේ සිවිල් සර්වන්ට්ස් කෙනෙක් හැටියට දිසාපතිවරයෙකුගේ මට්ටමෙහි රාජ්‍ය නිලධාරියෙක් හැටියට එතුමා කටයුතු කළා. ඒ කටයුතු කරන කාලයෙහි එතුමා බුදුදහම වෙත යොමු වෙන්න විශේෂ කාරණයක් හේතු වුණා. ඒ කාරණේ තමයි අපේ ශ්‍රී පාදස්ථානී පිළිබඳව එක්තරා වකවානුවක නඩුවක් පැවතුණා. ඒ නඩුවේදී මාලිගා කන්දේ විද්‍යෝදය පරිවේනාධිපතිව වැඩ සිටිය ලෝකයේ අග්‍රගණ්‍ය මහා පඬිරුවණක් හැටියට සැලකපු දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරේ හොබවපු හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ මේ ශ්‍රී පාදස්ථානයේ අයිතිය පිළිබඳ පාලි භාෂාවෙන් ලිපියක් කෙවුවා. ඒ පිළිබඳව එක්තරා නඩු විභාගයක් පැවතුණු අවස්ථාවක. එහිදී මේ රීස් ඩේවිඩ් මැතිතුමන් ඒ නඩුව විසඳන්නට සිටිය මොහොතක පාලි භාෂාවෙන් තමයි හික්කඩුවේ නායක හඳුරු මේක මේ පිළිබඳ තොරතුරු විස්තර ඉදිරිපත් කරලා තිබුණේ ලිඛිතව. ඉතින් මේ භාෂාව ගැන කිසි දැනුමක් නොතිබිච්ච රීස් ඩේවිඩ් මැතිතුමන් ඇසුවා මේ භාෂාව මොකක්ද? කවුද මේ භාෂාව මොන භාෂාවක්ද? එතෙන්දී කියවුණා මේ භාෂාව තමයි පාලි භාෂාව. මේ පාලි භාෂාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ භාෂාව තමයි පාලි භාෂාව කියලා. ඉතින් ලෝකේ පැරණිම මාගධි භාෂාව හැටියට. පස්සේ රීස් ඩේවිඩ් මැතිතුමන් මහා උගත් කෙනෙක්. එතුමා උපතින් බෞද්ධයෙක් නො ක්‍රිස්තු භක්තිකයෙක්. එතුමා කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ වාගේ ශ්‍රේෂ්ඨ උතුමෙක් කතා කළ භාෂාවක් නම් මේක ඊටාම වටින භාෂාවක්. මම මේ භාෂාව ඉගෙන ගන්නට ඕන කියන කල්පනා කළා. බලන්නට ඒ උගත් අය බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොච්චර ලොකු ගෞරවයක් තිබිලා තියෙනවද කියලා. ඒ රීස් ඩේවිඩ් මැතිතුමන් පස්සේ ලංකාවේ වැඩ සිටියේ පාලි භාෂාව පිළිබඳ උගතෙක් වුණු යාත්‍රා මුල්ලේ නායක හඳුරෝ ළඟට ගිහින් මේ පාලි භාෂාව ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන පාලි භාෂාව හොඳින් හදාරලා මෙතුමා බුදුරජාණන් වහන්සේගේ දේශනාය තුළ ත්‍රිපිටකය කියවලා තියෙනවා. ත්‍රිපිටකයේ කියවලා එතුමා මහත් බුදුදහම පිළිබඳ මහත් වූ ප්‍රසාදයකට පත් වෙලා එතුමා කල්පනා කළා මේ ලෝකේ තියෙන ඊටාම උතුම් දහමක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ තරම් උතුම් ධර්මයක් අනේ බටහිර අපිට නැහැනේ. මේ බුද්ධ වචනය ඉංග්‍රීසි භාෂාවට රෝමන් අක්ෂරයට නගලා පාලි පෙළපොත් සමාගම පිහිටවලා මේ බටහිර විශේෂයෙන් එංගලන්තයේ බුදුදහම ව්‍යාප්ත කරන්නට විශාල සේවාවක් කළා එතුමා. එතුමාගේ බිරිඳ තමයි කැරොලයින් රීස් ඩේවිඩ් මැතිණිය. එතුමියත් මහා පුදුම උගත් කාන්තාවක්. මේ කැරොලයින් රීස් ඩේවිඩ් මැතිණිය ස්වාමියගෙන් පාලි භාෂාව ඉගෙන ගත්ත හොඳට. තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් පාලි භාෂාව ඉගෙනගෙන එතුමියත් ත්‍රිපිටකය කියවුවා. එතුමිය ත්‍රිපිටකය කියවනකොට මුලටම කියවලා තියෙන්නේ මේ සිගාලෝවාද සූත්‍රය.
ඒ සිඟාලෝවාද සූත්‍රයේ කියවලා කැරොලයින් රීස් ඩේවිඩ් මැතිනිය මහා පුදුම ප්‍රකාශයක් කළා මේ තේම්ස් ගංගාව පිළිබඳව. එතුමිය කියනවා බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඉන්දියාවේ ගංගා නම් ගඟ අසබඩ ජීවත් වෙච්ච මිනිස්සෙයින්ට තමයි මේ සිඟාලෝවාද සූත්‍රය දේශනා කළා තියෙන්නේ. දැන් සියවස් ගණනක් ගිහින් අවුරුදු දහස් ගණනක් ගිහින් අද මේ එංගලන්තේ ලන්ඩන් නගරේ ජීවත් වෙන ලන්ඩන් නගරේ මැදින් ගලාගෙන යන තෙම්ස් ගංගාව අසබඩ ජීවත් වෙන මිනිස්සෙයින්ටත් මේ සිඟාලෝවාද සූත්‍රයේ අදටත් ගැලපෙනවා. අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් වුණත් අද එංගලන්තේ තෙම්ස් ගඟ දෙපස ඉන්න තෙම්ස් ගංගාවේ අසබඩ ජීවත් වෙන මිනිස්සෙයින්ටත් අදටත් මේ ධර්මයේ ගැලපෙනවා. මේකේ කිසිම පැරණි බවක් යල් පැනගිය බවක් අදට නොගැලපෙන බවක් නැතේ කියලා බුදුදහම ගැන අවබෝධ කරගන්නට මට මේ එකම සූත්‍රයේ සිඟාලෝවාද සූත්‍රයේ පමණක්ම ඇතිය කියලා මේ රීස් ඩේවිඩ් මෙතනිය ප්‍රකාශ කරනවා. එතුමිය තමයි පින්නතුනි තේරී ගාථා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ තියෙන තේරී ගාථාවන්. ඉතින් ඒ එතුමිය සාමාන්‍ය කාන්තාවක් නෙවෙයි මහා උගත් කාන්තාවක්. ඒ වාගේ කෙනෙක්ගෙන් එහෙම ප්‍රකාශයක් ගැනීම ලෙහෙසි පාසු කාරණයක් නෙවෙයි. ඉතින් ඒ රීස් ඩේවිඩ් මෙතනිය මේ තෙම්ස් ගඟ ගැන කියනවා. ඒ රීස් ඩේවිඩ් මෙතනිය ප්‍රකාශ කරපු තෙම්ස් ගංගාවේ මැද තමයි අපි මේ වාඩි වෙලා ඉන්නේ. මේ ගඟ දෙපැත්තේ ඔබට පේනවා මහා සුවිශාල නිවෙස් ඒ වගේම ගොඩනැගිලි තිබෙනවා. ඒ වගේම ලෝකේ තාම බොහොම කීර්තිමත් බොහොම ජනතාවගේ ආකර්ෂණයේ තියෙන පාලම් ඒ වගේම ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලස්ථානයේ හැටියට ලෝකෙ සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස සැලකෙන මහා බ්‍රිතාන්‍යයෙහි ඒ පාර්ලිමේන්තුව එවැගේ මේ ඔරලෝසු කුළුණු ආදී ඊටාම ඓතිහාසික ගොඩනැගිලි මේ ලන්ඩන් නගරයේ අදත් දිස් වෙනවා මේ ස්ථානයේට. ඉතින් මේ තෙම්ස් ගඟ මැදගෙන තමයි අපි මේ අද මේ බෞද්ධ නාලිකාවෙන් මේ ගඟ යුරෝපයට බුදුදහම ගෙනෙන්න මහා සුවිශාල සේවාවක් කළ කැරොලයින් රීස් ඩේවිඩ් මෙතනිය රීස් ඩේවිඩ් මෙතුමන් පිළිබඳව මේ පින්වතුන්ට සිහිපත් කර දෙන්න යෙදුනේ. ඉතින් ඒ වගේ මේ ගංගාව පිළිබඳව අපි යමක් දැනගන්න කැමති විශේෂයෙන් මේ ශ්‍රී ලංකාවේ ඉඳලා මේ එංගලන්තයට පැමිණිලා මේ බෝට්ටුව කිව්වට මේක නෞකාවක් වගේ බොහෝම සුන්දර ඒ වගේම නිදන කාමර ආහාර ගන්න ස්ථාන විවේක ස්ථාන ආදීන් යුක්ත බෝට්ටුවක් මේක. ඒ වගේම ලස්සන මල් වලින් ගහකොළ වලින් උද්‍යානයක් මේ උඩ සකසලා තියෙනවා. ඒ කිවි මේ මහා ගංගාව මැද්දේ මේ බෝට්ටුවේ මත ඇපල් ගස්, පෙයාස් ගස්, ලස්සන මල් වර්ග උද්‍යානයක් ලෙස ඊටාම දෙකුම් කළුව තියෙනවා. ඉතින් මේ තෙම්ස් ගංගාව පිළිබඳව මේ බෝට්ටුවේ තියෙන විශේෂත්වය පිළිබඳව යමක් ප්‍රකාශ කරන හැටියට අපි විශේෂයෙන් ගලන්තේ වසර ගණනාවක් ජීවත් වෙන මිහි රැකියාවක නිරතව සිටින මේ බෝට්ටුව Tamanගේ නිවහන කරගෙන ජීවිතය ගත කරන දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ. අපි ඉන්නේ ලන්ඩන් නුවර හදවත කිව්වත් වැරදි නැහැ. ඒ වගේ තැනක ටවර් බ්‍රිජ් අසබඩ තේම්ස් නදියේ මුහුදේ සිට ගත්තොත් මෙතනට එනකන් කිසිම පාලමක් හම් වෙන්නේ නැහැ. ටවර් බ්‍රිජ් එක තමයි අපිට හම් වෙන පළවෙනි පාලම මුහුදේ ඉඳන් හැතැම්ම 40ක් තුරක් එනකන්. ඉතින් මෙතනට ලෝකයේ විශාලම නැව දක්වා නැව් එනවා. ඒ වගේ ගැඹුරක් තියෙන තැනක තමයි අපි ඉන්නේ. ඉතින් මම මේ ඉන්න තැන මේකට කියන්නේ ඩවුනින්ග්ස් රෝඩ් මෝරින්ග්ස් කියලා. මේක පුද්ගලික කෙනෙකුට අයිති මෝරින්ග්ස් එකක්.
මෙතන පුද්ගලික බෝට්ටු 50කට ආසන්න ගානක් තිබෙනවා. ඒ වගේම අපි මෙතන 120ක් වැනි පිරිසක් මෙතන පූර්ණ කාලීව ජීවත් වෙනවා. ඒතර අපි ඔබ ඉන්න මේ බෝට්ටුව ගැන කිව්වොත් මේකේ නම ඇවිල්ලා ඩෝරා. ඩෝරා කියන බෝට්ටුවට අවුරුදු 100ක් පරණයි වයසයි ගිය අවුරුද්දට. දැන් අවුරුදු 101ක් වෙනවා. ඔලිව් ඇලිසන් කියන මැතිනියට තමයි මේක අයිති. එතුමියත් බුද්ධ ආගමට ඉතාමත්ම ලැබි කාන්තාවක්. ඉතින් දැන් අවුරුදු 7ක් වැනි කාලයක තිස්සේ ඉඳන් මම තමයි මේක බලා කියාගෙන පදිංචිලා ඉන්නේ. මේ බෝට්ටුව නිවාස 3කට බෙදලා වෙන් කරලා තියෙන්නේ. මෙතන අපි 3 පිරිසක් මේකේ ජීවත් වෙනවා. වෛද්‍යවරුද, චිත්‍ර ශිල්පියෝද, নানা ප්‍රකාරයේ අය මේ මෝරින්ග්ස් එකේ ජීවත් වෙනවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගඟ ගැන පොඩ්ඩක්. තේම්ස් නදිය කිලෝමීටර් 346ක් දිගයි. එතකොට මෙහි විශේෂත්වයක් ඇවිල්ලා වඩදිය බාදිය දවසට දෙවතාවක් වඩදිය ගලන ගඟ තුළට. කියන්නේ මීටර් 7ක් දක්වා වතුර ප්‍රමාණයක් දවසට දෙවතාවක් පිරෙනවා. ඉතින් ඒක හරිම විශේෂයි. මම හිතන්නේ වෙන ගංගාවල් එහෙම වෙනවා කියලා හිතන්න අමාරුයි. මේක විශේෂත්ම දෙයක් තමයි ඒක. ඒත් එක්කම මම මේ ඉන්න තැන ඉඳලා බකින්හෑම් මාලිගය, වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය, බෙන් ඔරලෝසු කුළුණ, වෙස්ට්මින්ස්ටර් ඇබේ, ඒ වගේ සියලුම දේවල් වලට පයින් යන්න පුළුවන් දුරක තමයි මේ බෝට්ටුව පිහිටලා තියෙන්නේ. ඉතින් හරිම විශේෂ තැනක් මෙතන. අපි බෙහෙවින් සතුටු වෙනවා. ඒ වගේම කෘතඥ වෙනවා, පින් දෙනවා. ලන්ඩන් නගරයේ තිබෙන මේ ලන්ඩනයේ තිබෙන සුන්දරම ස්ථානයක් හැටියට සැලකෙන මේ තෙම්ස් ගංගාවේ මේ විදිහේ අලංකාර බෝට්ටුවකට නැගිලා ගොඩ වෙලා ඒ ගඟ මැද ඉඳගෙන මේ බඳු වැඩසටහනක් පටිගත කරන්නට අවස්ථාව ලැබීම ජීවිතයේ ලද ලොකු භාග්‍යයක් කොට සැලකෙනවා. ඉතින් මේ පිළිබඳව කරුණු කාරණා මතක් කළ ඒ වගේම අපිට දානී පූජා කරලා මේ ස්ථානෙට ආරාධනා කරපු අපේ දිසානායක මහත්මයාටත් අපි මේ අවස්ථාවේදී පින් දෙමින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයේ ධර්ම දේශනාවක් පටිගත කරන්නට. විශේෂයෙන් එක විශේෂ දෙයක් වෙයි මා හිතන හැටියට අපේ අස්කිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේත් ඉදිරි කටින පූජෝත්සවයට මෙහිට වැඩම කරන්නට නියමිතව තියෙනවා. උන්වහන්සේත් වැඩම කර අවස්ථාවක මෙහි දානයක් පූජා කරලා ඒ ශ්‍රීස් ඩේවිඩ් මහත්මයාට, කැරොලයින් ශ්‍රීස් ඩේවිඩ් මැතිණියට, ඒ වගේම අපේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාණන්ට, ඒ වගේම මේ බෝට්ටුව හිමියේ සුදු කාන්තාවට ආදී අයට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා හැම දෙනාම සිහිපත් කරමින් ඔබ හැමට තුනුරුවන්ගේ පිහිටින් සියලු යහපත, සිත සාන්තිය, ආරක්ෂාව, ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන අවසන් කරමු.